හොඳයි කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. නැවත වතාවක් සාදු කියන්න. සාදු සාදු සාදු. තවත් වතාවක් සාදු කියන්න. සාදු සාදු සාදු. හොඳයි තිසරණ සහිත පන්සලෙහි පිහිටන්නට හැමදෙනාම নমස්කාරය කියන්න. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නත්ති ජාතස්ස අමරණන්ති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත සුපින්වත් ඥාතිවරුනි, සදැහැති පින්වතුනි, ඔබ සෑම සියලු දෙනාම මේ මොහොත තුල සූදානමකින් යුක්තව කටයුතු කාරණා සිදු කරනු ලබන්නේ මීට දින 7කට මත්තෙන් ඔබ නමින් මිය පරලොව යන්නට යෙදුණු එච්.එම්. ගුණරත්න මැණිකේ ආදරබර මෑණියන්, ආදරබර ඥාතිවරියගේ ගුණ නම සිහිපත් කරලා, ඒ වගේම මීට වසර 21කට පෙර පරලොව සැපත් DMTB දසනායක ආදරබර ඥාතිවරයාණන්, ඒ වගේම විජේරත්න බණ්ඩාර සොහොයුරා, ඒ වගේම මීට වසර 16කට පෙර අපවත් වී වදාළ රන්කිරිමඩ
විහාරාධිපති ගරු කටයුතු මානපහසීල රතන නායක මාහිමිපාණන් වහන්සේගේ ගුණ සුවඳට පිම්පෙත් එකතු කරන්නට සිද්ධ කරනු ලබන වටිනාම දානමය පින්කමකට තමයි ඔබ මේ සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. මම දානමය පින්කමක් කියලා කිව්වේ. මට වැරදුනා. දානයක් නෙමෙයිද එතකොට මේක දානයක් තමයි පින්වත්නි. බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ දානය පින්වත්නි කොටස් 3යි. දානයේ කොටස් 3යි. පළවෙනි එක ධර්ම දානමය පින්කම. ඒක තමයි වැදගත්ම පින්කම. වටිනම පින්කම. ඊළඟ එක තමයි අභය දානමය පින්කම. අන්තිම දානමය පින්කම තමයි ආමිස දානය නැත්නම් අපි දෙන දානය. මේ දාන වර්ග තුනෙන් පරම ශ්‍රේෂ්ඨ පරම රමණීය වැදගත්ම පින්කම වැදගත්ම දානය තමයි මේ දෙන්න සූදානම්කින් ඔබ ලෑස්ති වෙලා ඉන්නේ. ඔබේ ආරාධනාවට දේශකයන්න් වහන්සේ නමක් වඩම් හොයාගෙන ඇවිදිලා මේ විදිහට ආසන මස්තකේ වඩා හිඳවලා දැන් ඔබ සූදානමකින් යුක්තව බලාගෙන ඉන්නේ ලෝතුරා තථාගතමහණෙනි බුදු පියාණන් වහන්සේ මధుර මනෝහර සුර පරාසයෙන් ලෝක සත්වයා කෙරෙහි පතල අමිත මහා ගුණයෙන් යුක්තව දේශනා කොට වදාළ ලෝතුරා දර්ශනේ ශ්‍රවණය කරන්න. ජීවිතේ අපිට ලැබිච්ච හැම වෙලාවකම අපිට ලැබිච්ච හැම අවස්ථාවකම ධර්මයේ කියන කාරණා පින්වතුනි අපි ශ්‍රවණය කරනවා. සාමාන්‍ය මේ වගේ පින්කම් ගෙදරකට ගියොත් අපි අනිවාර්යෙන් බණ අහනවා. ඒ වගේම තමයි අපි පිරිත් ගෙදරකට ගියොත් හමුදුරුවෝ පිරිත් කියන්න කලින් පිරිත් අනුශාසනාවක් කියලා එතනත් බණ ටික කියනවා. පාන්සුකූලයකට ගියොත් හමුදුරුවෝ පාන්සුකූලේ වෙලාවෙත් අනිත්‍ය ප්‍රතිසංයුක්ත වශයෙන් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. දාන ගෙදරකට ගියොත් හමුදුරුවෝ දානේ වළඳන්න කලිනුත් බණ කියනවා, වැළඳුවට පස්සෙත් බණ කියනවා. ඒ විතරක් නෙමෙයි දැන් වර්තමානයේ රූපවාහිනී නාලිකා තුලින් ගුවන්විදුලි නාලිකා තුලින් අපිට නිරන්තරයෙන් බණ අහන්න ඇතිතරම් අවස්ථාව තියෙනවා. අපි මේ අවස්ථාව අපේ ජීවිතයට ළඟා ගන්නවා. ඒ අවස්ථාව ලබාගෙන අපි අපේ ඊයේ කෙස් ගන්නට දැන් බණ අහලා තියෙනවා. ඒ බණ අහපු පිරිසක් වෙන්න ඕනේ මෙතනත් ඉඳගෙන ඉන්නේ. ඒ බණ ඇහුව ඔබෙන් බණ කියන්න කලින් මම අහනවා එක ප්‍රශ්නයක්. පින්වතුනි ධර්මය කියන්නේ මොකක්ද? ඔබ ඇහුව බණ ඇහුවේ ධර්මය මට පිළිතුරක් දෙන්න. ඔබ ඒ අහපු ධර්මය කියන්නේ මොකක්ද? බණ අහන්න කලින් මොකක්ද මේක කියලා දැනගෙන ඉන්න එපා. නේද? ඒ නිසා මට බණ කියන්න කලින් ඔබ අහපු ඒ ධර්මය කියන්නේ මොකක්ද කියන එක මට කියලා දෙන්න. සරල ප්‍රශ්නයක්. ඉහි කිස් ගන්නට බණ අහපු ඔබෙන් මේ පොඩි මම අදහන. මට ඒකට සරල උත්තරයක් දෙන්න. මට ඇහෙනවා එළියෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය කියලා. මං අහන්නේ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයට කියන තේරුම මොකක්ද කියන එක තමයි. ඒක අපි හඳුන්වනවා පින්වතුනි. චතුසු අපහයසු පතමානෝ සත්ව අපතමානෝ කତ୍වා ධාරේති इति ධම්මෝ. සතර අපායට වැටෙන සත්වයින් සතර අපායට වැටෙන්නට නොදී ආරක්ෂා කරන්නේ යමක් වේද? ඒකට කියනවා ධර්මය කියලා. මොකද්ද ධර්මය කියන්නේ? සතර අපායට වැටෙන සත්වයින් සතර අපායට වැටෙන්නට නොදී ආරක්ෂා කරන්නේ යමක් වේද? ඒ ධර්මය. ඇයි අපි සතර අපායට වැටෙන්නේ? ඇයි සතර අපායට යන්න කලින් සතර අපාය ගැන ගහන්න කලින් මොකද්ද සතර අපාය කියන්නේ? ඒ හතර මොකද්ද? ප්‍රේත, තිරිසන්, නරක, අසුර. කීයද? හතරයි.
പ്രേත තිරිසන් නරක අසුර. මේ හතරට යන්නේ ඇයි? ඔව්. පව් කරාම වැරදි වැඩ කළාම. ඒ කියන්නේ ධර්මයට පිටුපෑපු ගමන් අපි යන මග අපි හදාගෙන සතර අපායට. ඔය හතර විතරමද තියෙන්නේ? නේ. නරකයේ තවත් 8කට බෙදෙනවා. ඒ 8 තවත් 16කට බෙදෙනවා. මේ විදිහට බෙදි සෑහෙන අපායවල සංඛ්‍යාවක් තියෙනවා යන්න. ඒ හින්දා කාටවත් අමුතුවෙන් අපා හදන්න ඕනේ නෑ යන්න. අපි අපායට දොරටු අපි හදාගන්නවා ධර්මයේහි පිටුපෑවොත්. ධර්මයට පිටුපාන්නට නොදී අපිට මග කියා දෙන්නේ ධර්මයේ. සතර අපායට යන්න දොරගුළු වහලා දාන්නේ ධර්මය. ඒකටයි ධර්මය කියලා කියන්නේ. ඒතර සතර අපායට යන්න නැත්තම් අපිට තවත් යන්න තැන් තියෙනවද? යන්න තැන් තියෙනව නම් ඒ කොහෙද? අපි සාමාන්‍යයෙන් ලෝකතල බෙදනවා සුගති සහ දුගති කියලා කොටස් දෙකකට. දැන් සතර අපායට අහු වෙන්නේ කොයි කොටසටද? දුගතියට. එහෙනම් සුගතිය කියන්නේ මොනවටද? දිව්‍ය ලෝක. මොනවද 6 4 කියලා කියන්නේ අපි. මේ 6 මොකද්ද? ධර්මයේ හැසිරුණු තැන තැනක් දැනගෙන ඉන්න එපා. චාතුම් මහරජිකේ යාමේ තුසිතේ තාවතින්සේ නිම්මාන රතිය පරනිම්මිත වසවත්ති. කීයද? 6යි. දැන් එතකොට ඒ 6යි අර 4යි විතරද තියෙන්නේ? සුගති ලෝක 6යි දුගති ලෝක 4යි විතරද තියෙන්නේ? නෑ. එහෙනම් මොකක්ද තව තියෙන්නේ? ඇයි දැන් අපි මේ ඉන්න තලේ? ඉන්න භූමි තලේ, මනුෂ්‍ය භූමි තලේ ඒකත් එක ලෝකයක් නේ. ඒ සේට්ටම වැඩිය සුගතියටත් වැඩිය වටිනම තැන කොතනද? මනුෂ්‍ය ලෝකය. දෙවියන්ට පින් කරන්න අමාරුයි. දෙවියන්ට පින් කරන්න අමාරුයි. මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයන්ට තමයි පින් කරන්න ලේසිම. ඇයි දෙවියන්ට පින් කරන්න අමාරු? දෙවියෝ පින් කරලා ඒ දිව්‍ය තලවලට ගිහිල්ලා ඉන්නවා. දිව්‍ය තලවලට ගිහිල්ලා ඒ දිව්‍ය සම්පත් රාශියක් තියෙනවා භුක්ති විඳින්න. ඒව භුක්ති විඳින්න ඉන්න ගම මේ අනිත් වැඩ කරන්න දෙවියන්ට වෙලාවක් නැහැ. ඒක මනුෂ්‍ය ලෝකෙත් තියෙනවානේ. වැඩිපුර ධනවත් මිනිස්සෙක්, වැඩිපුර සල්ලි දෙන මිනිස්සෙට නිරන්තරයෙන් පින් කරන්න බෑ. ඇයි? ඇයි දෙන්නේ අරව රකින්න එපා. ඒව රකින්න කාලේ ගත කරනවා වැඩියෙන්, පින් කරන්න කාලේ ගත කරනවා අඩුවෙන්. හැබැයි මනුෂ්‍ය ලෝකේ අපිට තමයි ලේසියෙන්ම පින් කරන්න පුළුවන්. ඇයි? අපි දන්නවා මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ බුදුහාමුදුරුවෝ දෙවියන්ට, මනුෂ්‍යයන්ට, තිරිසන් සහගත ජීවීන්ට මේ සියලු දෙනාටම එක නමකින් ආමන්ත්‍රණය කළේ. සත්ත්‍ය කියලා, සතා කියලා, සත්වයා කියලා. ඇයි? මේ හැමෝම සත්ත්ව කියන කුලකේ අවයව ටිකක් විතරයි. ඒ අවයව අතර මනුෂ්‍ය වෙච්ච අපි ශ්‍රේෂ්ඨයි. මොකද්ද ශ්‍රේෂ්ඨත්වය? අපේ උප්පත්ති උපමා කරන්නේ මොකේටද? බුදුහාමුදුරුවෝ බාලපඬිත සූත්‍රයේ තුල මනුෂ්‍ය උත්පත්ති උපමා කරනවා. කිප්පන්තරං කෝසෝ භික්කවේ කානෝ කච්චෝ අමුස්මින් ඒකච්චිග්ගලේ යුගේ ග්‍රීවම් පවේසෙයි යතෝ දුල්ලභතරහම් භික්කවේ මනුස්සත්තං වදහාමි. කන කැස් බෑවෙක් වියසිදුවකින් අහස බලනවට වැඩිය දුර්ලභයි මනුෂ්‍යාත්මයක් ලැබීම. ඒක වෙන්නේ කොහොමද? වියගහක් එකට තියෙන්න ඕනේ. වියගහ හරියටම දෙකට වැඩින් කැඩෙන්න ඕනේ. කැඩිච්ච කැබලි දෙක ගංගා දෙක මුහුදට යන්න ඕනේ. මුහුද මැදදී ওই කැබලි දෙක නැවත එක් වෙන්න ඕනේ. එකතු වෙලා ඒ හැදෙන සිදුරෙන් මුහුද පතුලේ ඉන්න එක ඇහැක් පේන කැස්බෑවෙක් ඒ පේන ඇහැ ඔය සිදුරට තියලා අහස තියා බලන්න ඕනේ. ලේසියකට වෙන්නේ නැහැ. අතීතේ වුණත් දැන් වෙන්නේ නැහැ. ඇයි? වියගස් නැහැනේ.
වියගහ බලන්න නම් දැන් කෞතුකාකාරී විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම්ම දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලැබපු අපි ඒකේ ප්‍රතිඵල ගත්තේ නැත්තම් එතන පින්වතුනි මේ කාලේ නිෂ්ඵලයි. කොච්චර වෙලා බණ අහන් හිටියත් දේශකයන්ව වළඳන්න වාගේ බලන් හිටියත් වැඩක් නැහැ. ප්‍රතිඵල ගත්තේ නැත්තම් බණ අහනකොට පින්වතුනි අපට ලැබෙනවා මොනවද? ආනිසංස ධර්මය පහක්. මොනවද ආනිසංස? අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති කියලා ආනිසංස ධර්මය පහක් ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තේරුම් ටික තමයි නොයසූ જાති අහන්න ලැබෙනවා, බාගට දන්න කාරණා පරිපූර්ණ වෙනවා, සැකදුරු වෙනවා, ඍජු දැක්මක් ඇති වෙනවා, සිත සතුට භාවයටපත් වෙනවා. සිත සතුට වෙනවත් එක්කම පින්වතුනි අපේ පින උපදිනවා. හිත තුළ ඇති වෙන පිරිසිදු සතුට හදයන් පුනාති ඉති පුඤ්ඤං. ඒකට පින කියලා කියනවා. ඒ පින රැස් කරගන්න, හිත සතුටු කරගන්න හොඳ වෙලාවක් තමයි මේ ගත වෙමින් පවතින්නේ. ඒ වෙලාව හොඳයි කියලා කීවේ බුදුබණ අපේ කනට ඇහෙනකොට අපේ හිත නිවෙනවා. හිත නිවෙනකොට අපිට නොදැනීම අපේ ගත නිවෙනවා. ඒක හොඳටම බලාගත්ත හැකි බණ තව ටිකක් ඉස්සරහට යනකොට හිත නිමිලා ගත නිමිච්ච අය සෑහෙන්න පේන්නේ ඉඳි. පිරිත් ගෙවල් වල එහෙම හොඳට දකින්න තියෙනවා මේ පිරිත් සොරේ කනට ඇහෙනකොට හිත නිවෙනවා. එතකොට ගත නිවෙනවා. නොදැනීම ඇස් දෙක පියවිලා. ඉඳ ගිහින් නෙමෙයි. හිත නිවිලා ඉස්සරහට දකින්න ලැබේ. ඒ වගේ ආනිසංස ධර්මය පහක් ලැබෙනවා බණ ඇහුවාම. මේ ආනිසංස ධර්මය අපිට විපාක වශයෙන් කාල සීමාව බුදුහාමුදුරෝ දේශනා කරනවා. නව කප්පං සුතං ධම්මං අට්ඨ කප්පංච ශාවකෝ ඒක කප්පං අනුමෝදින්සු දේසිතෝච සංකයෝති. කල්ප 9ක් බණ අහනකොට අපිට ආනිසංස ලැබෙනවා. කල්ප කීයක්ද? කල්ප 9ක්. කල්පයක් කියන්නේ කොච්චරද? සතපුම් 7ක් දිග, සතපුම් 7ක් පළල, සතපුම් 7ක් උස මහා මේරු පර්වතයේ වාගේ පර්වතයක් තියෙනවා. මේ පර්වතය අවුරුදු 100කට එක වතාවක් සිනිඳු රෙදි කැබැල්ලකින් එක සැරයක් පිහගෙන යනවා. කොහොමද පිහින්නේ? අවුරුදු 100කට එක වතාවක් සිනිඳු රෙදි කැබැල්ලකින් එක සැරයක් පිහගෙන යනවා. මෙහෙම මේ කන්ද පිහලා මේ මහා පොළවටම පස් වෙලා මහා පොළවටම ෂේ වෙලා යන්නේ කවදද? ඊටත් වැඩි කල්පයක්. ඒ වගේ කල්ප 9ක් බණහන ඔබට ආනිසංස ලැබෙනවා. නව කප්පං සුතං ධම්ම අට්ඨ කප්පංච ශාවකෝ ධර්ම දේශනාවට ආරාධනා කරන කෙනාට කල්ප 8ක් ඒකේ ආනිසංස ලැබෙනවා. ඒතකොට අර 9 අර 8යි කල්ප කීයද? කල්ප 17ක් ලැබෙනවා. ඒ වගේම තමයි ඒක කප්පං අනුමෝදින්සු. ඔබ මේ කරන පින් තවත් කෙනෙක්ට අනුමෝදන් කළොත් ඒ පුද්ගලයාට කල්පයක් මේකේ ආනිසංස ලබා ගන්න පුළුවන්. දැන් ඔබේ හිතට ප්‍රශ්නයක් එන්න ඕනේ. ඔබ ප්‍රශ්නේ විමසන්නේ නැති හින්දා මම ප්‍රශ්නේ අහනවා. ප්‍රශ්නේ අපි ඉහේ කෙස් ගන්නට බණ ඇහුවා. දැන් එතකොට හාමුදුරනේ කල්පේ 9 කෑලි අපිට කීයක් ඇද්ද? දැන් ඉතින් 9 එකතු වෙලා කීයක් ගොඩ ගැහෙන්න ඕනේද? ඒවා කොයි? එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? බණ අහනකොට ඔබ බණ අහන්න ඕනේ විදිහට බණ අහලා නැහැ. බණ කියන්න කලින් හාමුදුරුවෝ මතක් කරන පොඩි ධර්ම පාඩයක් තියෙනවා. මොකද්ද? සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත අහන්න කීවා.
ඔබ ඉතින් දේශකයන් වරදඬ වාගේ ඉඳගෙන බලාගෙන කාගෙන අහගෙන හිටියා. සුනාත ධාරේත දැන් ඊ අහගෙන ඉන්න කොටසයි ධාරණය කරගන්නේ. හැමෝම ධාරණය කරගන්නේ නැහැ. ඒක ඔප්පු කරන්න පුළුවන් බණ ඉවරනකොට මම එක ප්‍රශ්නයක් ඇහුවොත් මුලින් කියපු එක. අග වෙනකොට මතක නැහැ. ඇයි කොටසයි ධාරණය කරගන්නේ. ඒක තමයි කල්ප 9 ටික ටික අඩු වෙන්නේ. ඒ සුනාත ධාරේත පූර්ණේ කරගත්තා චරාත ධම්මේ. ඒ අනුව හැසිරෙන්නේ නැහැ. ඒකෙනුත් කොටසයි ඒ අනුව හැසිරෙන්නේ. ඒ හැසිරෙන අයට විතරයි කල්ප 9 ආනිසංස ලැබෙන්නේ. හැසිරෙන්නේ නැහැ කියපුවට උදාහරණයක් දැන් හිතන්න කෙහෙල් ගහක කෙහෙල් කැනක් තියෙනවා. කෙහෙල් කැන ගහ තියෙන්නේ මේ වත්තේ නෙමෙයි එහා වත්තේ. කෙහෙල් ගහ තියෙන්නේ එහා වත්තේ කැන තියෙන්නේ මෙහා වත්තේ. දැන් උපාසකම්ම කෙනෙක් මේ උපාසකම්ම බණක් අහනවා අදින්නාදානා සිල්පදේ විස්තර කිරීම. අදින්නාදානා සිල්පදේ පනවන්න හේතු අදින්නාදානා සිල්පදේ ආදීනව අදින්නාදානා සිල්පදේ කියන්නේ මොකක්ද කියන එක හාමුදුරුවෝ බණට කියන. උපාසකම්ම බණත් අහන. බණ මතකත් තියාගන්න. බණ ඉවර වෙලා අහලා ඉවර වෙලා සතියක් විතර යනවා. දැන් කෙහෙල් කන මේ වැත්ත තියෙන්නේ උපාසකම්ම දන්නවා එහා වත්තයයි මේක දැකලත් නැහැ කියලා. ගත්ත වප්පිය කැපුව කෙහෙල් කන ගෙනත් තිබ්බා දොර මුල්ලේ. දැන් අදින්නාදානා සිල්පදේ තියෙන්නේ කොහෙද? දැන් අදින්නාදානා සිල්පදේ දොර මුල්ලේ තියලා තියෙන්නේ. දැන් ඇහුවා ධාරණය කරගත්තා. හැබැයි චරාත ධම්මේ ඒ අනුව හැසිරුන්නේ. ඒ අනුව හැසිරුන් නැති හින්දා අපිට කල්පනා මේ ආනිසංස ලැබෙන්නේ නෑ. ඒ නිසා කල්පනා මේ ආනිසංස ලබා ගන්න අපි නිරන්තරයෙන්ම සුනාත ධාරේත චරාත ධම්මේ කියන බුදු වදනට අනුව බණ අහලා අපේ ජීවිත සාර්ථක කරගෙන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්ම ආරක්ෂා කරයි කියන බුදු වදන සනාත කරන්නට මේ ගන්න පින් කටයුත්තේ පින් කුසල් ඔබට හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්වතුනි මම බණට මාතෘකා කළේ මොකක්ද? නත්ති ජාතස්ස අමරණන්ති වචන තුනයි එක වාක්‍යයි. නත්ති ජාතස්ස අමරණන්ති ඉපදෙන හැම කෙනාම මැරෙනවා. එච්චරයි. බුදුහාමුදුරුවන්ගේ දේශනා පින්වතුනි අපි ලොකුවට ගැඹුරින් දකින්න ඕන දේශනා නැහැ. උන්වහන්සේගේ දේශනා අපිට සරලව දකින්න පුළුවන්. වචන තුනයි එක වාක්‍යයි. නත්ති ජාතස්ස අමරණං උපදින හැම කෙනාම මැරෙනවා. බුදුහාමුදුරුවන්ගේ දේශනාවල අපිට එක අකුරක් අඩු කරන්න බෑ. එක වචනයක් බොරු කියලා ඔප්පු කරන්න බෑ. දැන් උපදින හැම කෙනාම මැරෙන්නේ නැතුව ජීවත් වෙනවද? නෑ. ඒතර බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනේ අපිට අහක දාන්න බෑ. බුදුහාමුදුරුවන්ගේ හැම වචනයක්ම මේ ලෝකේ පරම සත්‍යයි. බුදුහාමුදුරුවෝ කිව්ව ආරෝග්‍ය පරම ආලාභ. ආරෝග්‍ය තමයි පරම ලාභය කියලා. වෙනස් කරන්න පුළුවන්ද? නැති කරන්න පුළුවන්ද? බෑ. බොරු කරන්න බෑ. නිබ්බානම් පරමං සුඛං කියව වචන තුනයි එක වාක්‍යයි. වෙනස් කරන්න පුළුවන්ද? බොරු කරන්න පුළුවන්ද? බෑ. සන්තුට්ටි පරමං ධනං වෙනස් වෙන්නේ බොරු කරන්න බෑ. සබ්බම් පහාය ගමනියන්ති සියල්ල අතහැර දාලා යන්න සිද්ධ වෙනවා. බොරු කරන්න බෑ. වෙනස් කරන්න බෑ. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනේ
ආශ්චර්යයි. උන්වහන්සේගේ වචන විනාශ කරන්න බොරු කරන්න බෑ. බුදු ඇසට පෙනෙන සත්‍ය අපට බොරු කරන්න බෑ. ඒ බුදු ඇසට පෙනෙන සත්‍ය රැක ගන්න ඕනි කියන වචනේ අපි නිරන්තරයෙන් කියන්නේ. ඒක බෞද්ධ වෙච්ච ඔබට අපට විතරක් උරුම වෙච්ච දෙයක් හින්දා නෙමෙයි. පන්සල් ටික රකින්න ඕන හින්දා නෙමෙයි. ඒ බුද්ධ වචනේ රකින්න ඕනේ කියන්නේ. ඒ බුද්ධ වචනේ ලෝක සත්වයාටම ඇත්ත හින්දා. ඒ බුද්ධ වචනේ ලෝක සත්වයාටම නිවන පසක් කරන හින්දා. උපදින හැම කෙනාම මැරෙන්නේ බෞද්ධයෝ විතරද? නෑ. සතුට පරම ධනෙ වෙන්නේ බෞද්ධයන්ට විතරද? නෑ. සියල්ල අතහැර දාලා යන්න වෙන්නේ බෞද්ධයන්ට විතරද? නෑ. ඒවා ලෝක සත්වයන්ටම පොදු කාරණා. ඒක විනාශ කරන්න බොරු කරන්න බෑ. එනිසා මරණය කියන ධර්මතාවයේ සත්වයෝ වෙච්ච දෙවියෝ, මිනිස්යෝ, තිරිසන් සහගත සතුන් මේ ආදී හැම දෙනාටම මරණය කියන ධර්මතාවය උරුමයි. උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. උත්පත්තියත් එක්කමයි අපි මරණය කියන තෑග්ග අරන් ඉන්නේ. අපිට උපදිනකොටම ලැබෙන ලොකුම තෑග්ග එක. වෙන කවුරුවත් ඒ තෑග්ග දෙන්න බෑ. වෙන කාටවත් ඒ තරම් ලොකු තෑග්ගක් දෙන්නත් බෑ. ඉපදිච්ච මොහොතේ ඉඳන් අපි අරන් එන තෑග්ග මරණය. බුදුහාමුදුරුවෝ දවසක් කොසල් මහ රජුරවන්ට දේශනා කරන පින්වතුනි සූත්‍රයක් අය්‍යකා සූත්‍රය කියලා. ඒ සූත්‍රය තුල බුදුහාමුදුරුවෝ දවසක් ජේතවනාරාමේ වැඩ ඉන්නකොට කොසල් මහ රජුරෝ හදිස්සියේ දුවගෙන එනවා ජේතවනාරාමයට. ජේතවනාරාමයට ඇවිල්ලා ලෝතර තථාගතමාමෙනි බුදු පියාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙ ඉඳගෙන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අද ඔබ වහන්සේගෙන් උපකාරයක් ඕන. බුදුහාමුදුරුවෝ අහනවා මහරජතුමනි මොකක්ද උපකාරය? කොසල් මහරජුරෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඇත් සේනාවක් ඉන්නවා. මම මේ ඇත් සේනාවම අද ඔබ වහන්සේට පූජා කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට උපකාරයක් ඕන. දෙවණියට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අශ්ව සේනාවක් ඉන්නවා. මේ අශ්ව සේනාව මම අද ඔබ වහන්සේට පූජා කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් උපකාරයක් ඕන. බුදුහාමුදුරුවෝ දෙවනි පාරත් අහනවා මහරජතුමනි මොකක්ද උපකාරය? මහරජුරු අයත් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට රත සේනාවක් ඉන්නවා. මම මගේ රත සේනාවම ඔබ වහන්සේට පූජා කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට උපකාරයක් ඕන. බුදුහාමුදුරුවෝ තුන්වෙනි පාරටත් අහනවා මහරජතුමනි මොකක්ද උපකාරය? මහරජුරු කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පාබල සේනාවක් ඉන්නවා. මේ පාබල සේනාවම ඔබ වහන්සේට පූජා කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට උපකාරයක් ඕන. බුදුහාමුදුරුවෝ නිහඬව අහගෙන ඉන්නවා. ඊළඟට මහරජුරු කියනවා තථාගතයන් වහන්සේ මේ මගේ චතුරාංගනීය සේනාවම ඔබ වහන්සේට පූජා කරනවා. මට උපකාරයක් කරන්න. මීට සුළු මොහොතකට පෙර මගේ ආදරබර මිත්තනිය අභාවයටපත් වුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඇයගෙනත් දෙන්න. ඇයට අවුරුදු 120යි. ඇය මීට සුළු මොහොතකට පෙර මේ ලෝකේ අත්හැර දාලා ගියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට උපකාර කරන්න. එතුමිය මට නැවත ගෙනත් දෙන්න. සංයුක්ත නිකායේ කෝසල සංයුත්තේ අය්‍යකා සූත්‍රයේ මේ විදිහට සඳහන් වෙන්නේ. බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් ආශ්‍රය කරපු බුදුහාමුදුරුවන්ගෙන් නිරන්තරයෙන් බණ අහපු කෙනෙක් තමයි පින්වතුනි මේ කොසල් මහරජුරෝ කියන්නේ. හැබැයි කොසල් මහරජුරන්ට කොච්චර බණ ඇහුවා පිනක් තිබ්බේ නෑ සංසාරේ කෙලවර කරන්න.
කොච්චර බණ කීවද කියනවා නම් කොසල් රජුරවන්ට විතරක් සංයුක්ත නිකාය වෙනම සංයුක්තයක් කොසල් රජුරව වෙනුවෙන්ම අයින් කරලා තිනවා කෝසල සංයුක්ත කියලා. මේ අයකා සූත්‍රය තුල බුදුහාමුදුර අර ප්‍රශ්නෙට උත්තරයක් ඒ උදව්වට පිළිතුරක් විදිහට කියනවා සබ්බේ සන්තා මහරජා මරණ ධම්මානං මරණ පරියෝසානං මරණං අනතීතාති. මහරජතුමනි මේ ලෝකේ උපදින සෑම සියලු සත්වයෝම මරණය කියන ධර්මතාවය උරුමයක් කොට ස්වභාවයක් කොට ඇත්තා. මහරජතුමනි මේ ලෝකේ සෑම සියලු සත්වයෝම මේ මරණයෙන් සිය ජීවිත කෙලවර කරන්නාහ. මහරජතුමනි මේ ලෝකේ සෑම සියලු සත්වයෝම මරණයෙන් කියන ධර්මතාවයේ අභිබවා යාමට සමත් නොවේති. ඒක දෙවියන්ට බඹුන්ට මනුෂ්‍යයන්ට තිරිසන් සාගත සතුන්ට විතරක් නෙමෙයි ආර්ය උතුමන් වහන්සේලාට ලෞතර බුදු පියාණන් වහන්සේට ඒ සත්‍ය සත්‍යක්මයි. බුදුහාමුදුරුවෝ පිරිනුවන් පෑවා. මරණය කියන ධර්මතාවයේ බුදු වුණත් උන්වහන්සේට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක ලෝක සත්වයාටම සත්‍යයක්. ඒකින් තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මරණ ධම්මාන මරණය හැම දිනාටම ස්වභාවයෙන්ම උරුමයි. බුදුහාමුදුරුවන්ටත් උරුම වුණා. අනිත් හැම දිනාටමත් උරුම වුණා. ඒ මරණය අපිට උරුමයි කියලා අපි දකින්න ඕනේ. ඒ වගේම තමයි පින්වතුනි මේ මරණය කියන ධර්මතාවය අපි මරණ මොහොතේ ජය ගන්න ඕනේ. කොහොමද මරණයෙන් ජය ගන්නෙ? ඒක ජය ගන්න විදිහ තමයි පින්වතුනි මරණ වේලාවේදී අපේ හිතට පහළ වෙන චුතිසිත. සිත අපිට එක්තෙන් කරගන්න හරිය අමාරුයි. අපි දන්න විදිහට සිත එකතෙන් කරන්න පුළුවන් හොඳම ක්‍රමය භාවනාව. ඒක නිරන්තරයෙන් පුරුදු කරනාට විතරයි චුතිසිත භාවනාවකට යොදවන්න පුළුවන්. ඒ කියන්නේ චුතිසිත මරණාසන්න මොහොත තුල අපේ සිතුවිලි වේදනානුපස්සනාවේ වඩන්න ඕනේ. අපේ හිත වේදනානුපස්සනාවේ අවසාන මොහොතේ යෙදෙන්නේ නැත්තම් අපි යන ආයති භවයේ මොකක් වෙයිද කියලා අපිට හිතා ගන්න අමාරුයි. ඔබ අපි කවුරුත් මැරෙනවා. කොයි මොහොතේ කොයි වෙලාවෙ කොතනදි මැරෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි මැරෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසා මැරෙන මොහොතට මරුණට පස්සේ යන ගමනට මේ සංසාර ගමනට අපි ලෑස්ති වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් අපි හෙට චාරිකාවක් යන්න තියෙනවා කියලා කල්පනා කරගෙන හෙට චාරිකාවක් යන්න සූදානම් වෙලා ඔබ තීරණය කරගෙන හිටියොත් අද මොකද කරන්නේ? හෙටනේ යන්න තියෙන අද ඉන්නවා කියලා ඉන්නවද ඉඳගෙන? නෑනේ. ඒ චාරිකාවට ඔබ සූදානම් වෙනවා. ඒ වගේ තමයි හෙට ඔබ මැරෙනවා කියලා ඔබ දැනගත්තොත් ඔබ මොකද කරන්නේ? පුටුවක් තියාගෙන ඉස්සරහට වෙලා ඉඳගෙන ඉන්නවා. 10ට විතර මැරෙනවා කිව්වේ. එක්කන් යන්න මාරය යනකම් මං ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන නෑනේ. බුදු පිළිමයක් ඉස්සරහට ගිහිල්ලා මුළු ගමකට ඇහෙන්න ඝාතකයෙක් වැඳ වැඳ ඉන්නවා. ඇයි? යන ගමන ෂුවර් නැති හින්දා. යන ගමන විශ්වාස නැති හින්දා. පින්වතුනි අපි ඊළඟ අත්භවයේ අද හදා ගන්න ඕනේ. අද දකින්න ඕනේ මම හෙට යන්නේ අතින්ට. මම අද යන්නේ මේ ගමන ඉවර කළා මේ ජීවිතෙන් අහවල් ආත්මෙට. නිවන් දකින්න තාක් අපේ ජීවිතේ ගමන සංසාරේ යනවාමයි. නිවන් දකින්න පින් එකතු කරගන්න ඕනේ. නිවන් දකින්න වීරය කරන්න ඕනේ. නිවන් දකින්නම වීරය කරොත් අපේ ආයති භවයේ දුගතියකට කවදාවත් යන්නේ නැහැ. නිවන් දකින්න වීරය කරොත්. සාමාන්‍යයෙන් අපි දන්න විදිහට බෞද්ධයාගේ ඒකායන පරමාර්ථය මොකද්ද? මුදල්. කවුද මන්ද මුදල් කියනවා එහෙම. දැන් වර්තමානයේ නම් ඒක කරගෙන තියෙන්නේ.
හැබැයි බෞද්ධයාගේ ඒකායන පරමාර්ථ නිවන. අපි කරන හැම පින්කමකදීම අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ නිවන. නිර්වාණය ප්‍රාර්ථනා කරලා අපි කරන හැම පින්කමකදීම නිවන් විතරක්ම පැතුවොත් කතාවකට කියනවනේ අහසට ඊතලයේ විද්දොත් වලාකුලකින් හරි නවතින්න පුළුවන්. අපි නිවනම ඉලක්ක කරගෙන ප්‍රාර්ථනා කරොත් පින් කරොත් අපිට සංසාර ගමනේ සපවත් ආත්ම ලැබෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. එනිසා අපේ ජීවිතේ ගත කරන හැම තප්පරයක්ම අපි ආතාපි සම්පජානෝ සතිම කෙලස් තවන වීරයෙන් සතියෙන් ඉන්න ඕනේ. මැරෙන මොහොතේ අපේ හිත එතකොට තමයි ධර්මයට යොදව ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන් වීරය කරන්න ඕනේ පින්වතුනි. මැරෙන මොහොතේ හිත ධර්මයේ පිහිටව ගන්න. ඒක අපහසු නෑ. හැමෝටම කරන්නත් බෑ හැබැයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ පුරුදු කරපු කෙනෙක්ටම විතරයි. දැන් හිතන්න අපි මැරෙන එක කොහොම වෙයිද, කොයි විදිහට වෙයිද කියලා අපි දන්නේ නැහැ. සමහරු ආයුෂ ඉවර වෙලා ජීවිත කාලේ ගෙනාපු විදිහට ස්වභාවික විදිහට මේ ලෝකේ අත්හැර දාලා යනවා. තවත් සමහරු එක්ක බෙල්ල වල දාගන්න. තවත් කොටසක් රියානතුරකින් මැරෙනවා. තවත් කොටසක් ගුටි කාලා මැරෙනවා. තවත් කොටසක් ගින්නට පිච්චිලා මැරෙනවා. මේ විදිහට එක එක විදිහට අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. අපි දන්නේ අපි කොහොම මැරෙයිද කියලා. දැන් එකමට හිතන්න ඔබ ගුටි කාලා මැරුණොත්. දැන් අපි මොන පින්කමක්වත් කළා හිතන්නේ නැනේ මට ගුටි කාලා මැරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපි ප්‍රාර්ථනා කරන්නේ ධර්මයේ ජීවිතය ගත කරමින් දහම් සිතුවිල්ලකින් මේ ලෝකේ අත්තර දාලා යන්න අපිට ලැබේවා කියලා නේද හිතන්නේ. දැන් හිතන්න ඔබ නිකමට ගුටි කාලා මැරෙනවා. ඒ 10ක් 15ක් එකතු වෙලා වට කරගෙන ගහලා ඔබේ ආයු සංස්කාර අතහැරලා ඔබ මේ ජීවිතය අතහැරලා දාලා යනකොට ඔබට මේ ගුටි කන වෙලාවේ ධර්මයේ මෙනෙහි කරන්න හිත පහල කරගන්නේ කොහොමද? කොහොමද මේ ධර්මයේ හිත පහල කරගන්නේ? ඒක කරන්න පුළුවන් වෙන්නේ ඒක පුරුදු කරපු කෙනෙක්ටම විතරයි. දැන් සරියුත් මුගලන් මහ රහතන් වහන්සේට 500ක් ගෙවුවනේ. 500ක් ගෙවුවා. උන්වහන්සේ පිරිනුවන් පාන්න මොහොතේ සූදානම් වෙනකොට තුන් පාරක් බේරිලා ගිහිල්ලා දෙපාරක් බේරිලා ගිහිල්ලා තුන්වෙනි පාර උන්වහන්සේකට මුහුණ දීලා බුදුහාමුදුරන්ගේ අවසර අරගෙන පිරිනුවන් පෑවා. උන්වහන්සේ නිකමටවත් ප්‍රාර්ථනා කරන්නේ නැද්ද සංසාරේ? මට මේ සංසාර ගමන කෙලවර කරන්න ලැබෙන්නේ ගුටි කාලාමයි කියලා. ඒ කිනාපු කර්මයන් අනුව අපිට අපේ ආයුෂය අත්හරින්න වෙනවා. ඒ නිසා අපි ඒ අත්හරින මොහොත තුල වේදනානුපස්සනාව වඩන්න අපේ හිත හදලා තියෙනවා. රියානතුරක් වුණා කියන්නේ රියානතුර වෙච්ච වෙලාවේ ඔබට බවුන් වඩන්න හිත වේදනානුපස්සනාව යොදවන්න පුළුවන් වේද? හැපිච්ච කෙනෙක් එකපාරට නැගිටලා ඉල භාවනා කරනවා දැකලා නැහැ නේ කවුරු? භාවනා කරන්න බෑනේ. හැබැයි ඒ වෙලාව අපේ හිත පිහිටවන්න පුළුවන් පුරුදු කරපු කෙනෙක්ට වේදනානුපස්සනාවේ ධර්මයේ. ඒ වගේම තමයි පින්වතුනි කවුරු හරි කෙනෙක් ගිනි ගන්නකොට පිච්චිලා මැරෙනකොට අපිට පුළුවන් ද හිත ධර්මයට යොදවන්න. ඇඟ පිච්චිලා මැරෙනකොට නෙමෙයි අඩතරමේ අපේ ඇඟිල්ලක් පිච්චෙනකොට අපිට දැනෙන වේදනාව තුල අපිට ධර්මයේ මෙනෙහි කරන්න වෙලාවක් තියෙද? නෑ. ඇඟිල්ලක් පිච්චෙනකොට දැනෙන වේදනාව වගේ විශාල වේදනාවක් දැනෙනවා මුළු ශරීරෙම පිච්චෙනකොට. අපිට බවුන් වඩන්න බෑ. හැබැයි බුද්ධ කාලේ ආශ්චර්ය සිද්ධ වුණා. උදේනි මහරජුරුවන්ගේ අන්තපුරේ සාමාවතිය ඇතුළු 500ක් මාගන්ධයා ඒ ශාලාවේ දාලා ගිනි තියනකොට සාමාවතිය ඇතුළු 500ම වේදනානුපස්සනාව වඩලා
අනාගාමී ඵලයටපත් වුණා. ඒ අවසාන මොහොතේ ගින්නට පිච්චෙන වෙලාව. මේ මරණසන්න මොහොතේ අපේ හිත පහල කරගත්තොත් අපිට මේ සංසාර ගමන යහපත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි බුද්ධ කාලයේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. තරුණ කාලේදී පැවිදි වෙලා උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ පැවිදි වෙලා වනයේට ගිහිල්ලා භාවනා කරන සිරිතක් තිබ්බා. ඒ වනේ උන්වහන්සේ භාවනා කරන හරීම තිබ්බා විශාල පොකුණක්. උන්වහන්සේ පින්නපාතයට සෝදානම් වෙන්න ඒ පොකුණට බැහැලා පැම් පහසු වෙලා තමයි ගමට පින්නපාතේ වඩින්නේ. උන්වහන්සේ දවසක් මේ විදිහට සිවුරු ටික මේ පොකුණේ උරේ තියලා පාත්‍රෙත් එතනම තියලා උන්වහන්සේ පැම් පහසු වන අතරතුර රටේ මහරජුරුවන්ගේ රන් ආභරණ ටිකක් හොරකම් කරගෙන හොරු වගේක් මේ කැලේ මැද්දෙන් දුවගෙන එනවා. හොරු පන්නගෙන එනවා රාජපටයෝ කිහිප දෙනෙක්. ඇවිල්ලා මේ හොරුන්ට දැන් යන්න එන්න තනක් නැහැ. නැති හින්දා මෙයාලා මේ රත්තරන් බඩු ටික දකින්නවර සිවුරු ගොඩ අස්හන් ගන්න පුළුවන් කියලා. සිවුරු ගොඩ අයින් කරලා බලනකොට පාත්‍රය තියෙනවා. පාත්‍රය ඇතුළට දාලා සිවුරු වලින් වහලා හොරු ටික පැනලා යනවා. අද කාලේ වාගේ ඇඟිලි තලුකුණු හොයන්නත් බෑනේ. ඒකින් දකාවද හුවෙන්නේ. අර පැම්පාසු වෙවි ඉන්න හාමුදුරුවෝ වහුවෙන්නේ. රාජපුරුෂයෝ හාමුදුරුවෝ රජවාසලට එක්කන් යනවා. මහරජුරුවන්ට ඉදිරිපත් කරනවා. මහරජුරුවෝ උල තියලා මරන්න නියෝග කරනවා. කසපහර දිදී වීදි මැද්දේ මේ හාමුදුරුවන්ව උල තියන්න ගෙනියනවා. උල තියන්න ගෙනිහිල්ලා උල තියනකොට මේ කාරණාව ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේගේ බුදු නෙතට පෙනෙනවා. බුදු පුතේ නිවන් දකින්න පින තියෙද්දි මේ දෙන්න සූදානම්. බුදුහාමුදුරන්ට තිබ්බ පින්වතුනි 이르දි බලය කියලා ප්‍රාතිහාර බලයක්. ශක්තිමත් පුරුෂයෙක් හකුලපු අතක් දිගාරින්නාසේ බුදුහාමුදුරුවෝ සිටින තැනින් චුත වෙලා කාටවත් නොපෙනෙන විදිහට එයා හාමුදුරුවෝ ඉදිරියේ පෙනී ඉඳලා උල උඩ ඉන්න හාමුදුරුවන්ට මතක් කරලා ඒ උලක් ඒ ශරීරයේ පසාරු කරගෙන ඇතුළට යනකොට බුදුහාමුදුරුවෝ හාමුදුරුවන්ගෙන් අහනවා මේ ශරීරය නිට්ටයද අනිත්‍යද? හාමුදුරුවෝ කියනවා නැත්තිපත්තේ අනිච්ච. බුදුහාමුදුරුවනේ මේ ශරීරය අනිත්‍යයි. මේ ශරීරයෙන් උපදින වේදනාව ඔබට දැන් දුකක්ද සතුටක්ද? දුක්ඛම් බන්ති. දුකක්. ඒ දුක මත ඇතිවෙන මේ පංච උපාදාන ස්කන්ධය ආත්මයිද ඔබේද? නෑ ස්වාමීනි. ඊළඟට බුදුහාමුදුරුවෝ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයන්හි අනිත්‍ය බව පිළිබඳව ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න පිළිබඳව මනසිහියෙන් උල උඩ ඉන්න හාමුදුරුවෝ නිරන්තරයෙන් හිතලා ඒ උලක් මුළු ඇඟක් පසාරු කරගෙන උඩට යනකොට උන්වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඒ මොහොත තුල සුළු මොහොත තුල වඩලා උල උඩම රහත් වෙලා පිරිනවන් පානවා. ඒ ශාසනයේ මහරහතන් වහන්සේ කෙනෙක් අභිහිත චරිත ප්‍රදානයක්. සැප පහසු ආසනයක බවුන්නරල රහත් උන්නේ. දුෂ්කර මේ ඇඟ පසාරු කරගෙන යන උලක් මත උඩ ඉඳගෙන උන්වහන්සේ රහත් උනේ මරණ මොහොතේ මැරෙන මොහොතේ මේ ලෝක ධාතුවේ සත්‍ය තේරුම් ගන්න. ලෝකෙට බුදුවරයෙක් පහළ වෙන්නේ පින්වතුනි අකුරු 3යි අකුරු 8යි පද 3කින් යුක්ත වචන 3ක් කියලා යන. අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා. ඒ අකුරු 8කින් යුක්ත පද 3 මොකක්ද පින්වතුනි?
අකුරු 8යි පද 3යි. බුදුරෙක් ලෝකෙට පහළ වෙන්නේ ওই දේ කියලා යන්නම විතරයි. මොකක්ද ඒ අකුරු 8යි පද 3? අපි දන්නවා. මොනවද ඒ අකුරු 8යි පද 3? පිළිතුරක් නෑ මම්ම දෙනවා පිළිතුර. ඔබේ වචනයෙන් කිව්වොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම. හැබැයි අකුරු 8ේ පද 3 එහෙම නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනත. අනිත්‍ය දුක්ඛ අනත කියන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියන්න විතරයි බුදුරෙක් ලෝකෙට පහළ වෙන්නේ. මේක තමයි ලෝකේ සත්‍ය. මේක තමයි ලෝකේ ඇත්ත. මේක වෙනස් කරන්න කාටවත් බැහැ. ඒක ලෝකේ පවතින දෙයක්. ඒ පවතින ධර්මතාවයේ පෙන්වලා දෙන්න විතරයි බුදුරෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒ පහළ වෙලා මේ ලෝකේ සත්‍ය ඔබට පෙන්වනවා. මට පෙන්වනවා. ඒ සත්‍ය අවබෝධ කරගන්න උන්වහන්සේගේ මඟ පෙන්වීම අපිට පිටුහලක් වෙනවා. උන්වහන්සේට පෙන්වන්න පුළුවන් නිවන් දකින්න මාර්ගයේ 125යි. ඊටු 75ම සම්පූර්ණ කරගන්න ඕනේ අපි. ඒ නිසා අපේ ජීවිත ගමනේ අපි නිරන්තරයෙන් පින් රැස් කරන්න ඕනේ. අපි උපදින හැම මොහොතෙම මෙරි ජීවත් වෙන්නේ. හේතුව බුදුහාමුදුරුවෝ දෙවනි කාරණා විදිහටයි ඒක සූත්‍රයෙන් පෙන්වන්නේ සබ්බේ සන්තා මහරජා මරණ ධම්මානං මරණ පරියෝසානං. මේ ලෝකේ උපදින සෑම සියලු සත්වයෝම ජීවිතයක් මරණය කියන ධර්මතාවයෙන් කෙලවර කරනවාමයි. දැන් හිතන්න ඒ කාරණේ පැහැදිලි කරන්නට මත්තෙන් මම ඔබෙන් අහනවා එක ප්‍රශ්නයක්. පින්වත්නි මාසේ පළවෙනිදා පිපෙනවා මලක්. මාසේ පළවෙනිදා පිපෙනවා මලක්. ඒ මල පර වෙනවා 31 වෙනිදා. මොකද්ද ප්‍රශ්නේ? මාසේ පළවෙනිදා පිපෙනවා මලක්. මල පර වෙනවා 31 වෙනිදා. මම ඔබෙන් අහනවා මලේ ආයුෂ කාලය කොපමණද? මලේ ආයුෂ කීයද? මට ඇහෙන්නේ. හිමින් කියනවා. පළවෙනිදා පිපෙනවා 31 පර වෙනවා. මලේ ආයුෂ කීයද? දින 30ක් කියනවා. නෑනේ. දින 31ම ආයුෂ තියෙනවා. ඉපදිච්ච මොහොතේ ඉඳන් මැරෙනකම්ම මලේ ආයුෂ තිබ්බා. මං අහන්නේ ඒක නෙමෙයි. මං අහන්නේ මල පිපුණා පළවෙනිදා පර වුණා 31 වෙනිදා. මං අහන්නේ මල පර වුණේ කවද්ද? දවස් 3ක් කියලා කියනවා. 31 වෙනිදා කියලා කියනවා. එක දවසයි කියලා කියනවා. හරි උත්තරේ විදිහට මම බාරගන්නේ මොකක්ද? දවස් 3ක් කීවා, එක දවසක් කීවා, දවස් 31ක් කියලා කීවා. මං අහන්නේ මල පළවෙනිදා පිපුණා 31 පර වුණා. මල පර වුණේ කවද්ද? මල පර වුණේ පිපිච්ච දවසේමයි. ඒ කොහොමද ආවුනේ? මල පිපිච්ච මොහොතේ ඉඳන් වෙනස් වුණා. වෙනස් වෙනවා කියන්නේ මැරෙනවා කියන එකට තමයි. ඒ මල පිපිච්ච මොහොතේ ඉඳන් වෙනස් වෙවි මෙරි තිබ්බා. ඒකට හාමුදුරනේ 31 උනේ. 31 උනේ ඒ මලේ පරවීමේ කටයුත්ත ඉවර උනේ 31. දැන් ඔබ මැරිලා නැද්ද? මැරිලා. ඇයි? ඔබ උපදිච්ච මොහොතේ ඉඳන් මේ මොහොතේ මැරෙමින් තමයි ඉන්නේ. ඉපදිච්ච ගමන් හිටපු කෙනෙක් නෙමෙයිනේ දැන් ඉන්නේ. සෑහෙන්න වෙනස් වෙලා. සමහරුන්ගේ කොණ්ඩේ සුදු වෙලා, රැලි වැටිලාම වෙනස් වෙලා. හැම මොහොතෙම හැම තප්පරේම අපි වෙනස් වෙනවා. ඒකට මැරෙනවා කියලා කියනවා. එතකොට අපේ මලගෙදර දවසට මොකද වෙන්නේ? එදාට මොකක්ද ඒ කියන්නේ? මැරුණා කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ මැරීමේ කටයුත්ත ඉවර වුණේ අපේ මලගෙදර දවසට.
එතකොට ජීවත් වෙන ඔබ අපි හැමදෙනාම දැනුත් මැරෙනවා. තවත් උදාහරණකින් කිව්වොත් අපි හිතන්නකෝ දැන් වෙලාව 8යි. 8ට වෙලා ගිහිල්ලා එන්නේ නැති. හිතන්න දැන් වෙලාව 8යි. මම ඔබෙන් අහනවා 8 ඉවර වෙන්නේ කීයටද? වෙලාව 8යි. 8 ඉවර වෙන්නේ කීයටද? 8:59ට කියලා කියනවා. නෑනේ. 8 ඉවර වෙන්නේ 8:1 කියන්නේ 8න් එකක් ඉවරයි. 8:10 කියන්නේ 8න් 10ක් ඉවරයි. 8:20 කියන්නේ 8න් 20ක් ඉවරයි. 8:30 කියන්නේ 8 ඉවරයි. ඒකින්ද කියනවා අපි 8:00මාරයි කියලා. ඊට පස්සේ අපි 9ට ගණන් හදනවා. ඒ වගේ තමයි අපි ඉපදිච්ච මොහොතේ ඉඳන් මේ වෙනකම් මැරෙනවා. අපි මලගෙදර දවසට අපි කියනවා මැරෙන කටයුත්ත ඉවර කරා. ඒක තමයි ලෝක සත්වය හැම දිනාටම උරුම වෙච්ච කාරණාව. ඒකයි බුදුහාමුදුරුවෝ උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. ඉපදින හැම කෙනාම මරණය කියන තෑග්ග අරන් එනවා කියලා කිව්වේ. ඒ මරණයෙන් ජීවිත කෙලවර වෙනවා කියලා කිව්වේ ඒකයි. ඒ නිසා අපි මරණයෙන් ජීවිත කෙලවර වෙනවා කියන එක දකින හින්දා අපි අද ඉඳන් වීරය කරන්න ඕනේ. අපි කොයි මොහොතේ මැරෙයිද කියලා දන්නේ නැති හින්දා අපි අද ඉඳන් වීරය කරන්න ඕනේ. අපි ඊළඟ ගමන කොහොමද යන්නේ කියන එක. අපි දැන් මේ මොහොතේ වීරය නොකර හිටියොත් අපි ඇත්තටම අප්‍රමාදී වෙනවා. දැන් ඔබ පින්කමක් කරලා ප්‍රාර්ථනා කරනවා මෙතේ බුදුන් සමයේ නිවන් දැක සංසාර ගමන කෙලවර කරන්න ලැබේවා කියලා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන තව අවුරුදු 2000 ගාණක් ඉන්න වෙනවා. එතකොට මේ සම්බුද්ධ ශාසනය ඉවර වෙනවා. ඊට පස්සේ බුද්ධ ශූන්‍ය කාලයක් එනවා. නේද? සත්වයාගේ ආයුෂ 10ට බහැලා 84000ට අය නගින්න ඕනේ. ඒ කාල සීමාවක් වෙනකන් ඔබ සංසාරේ යන්න තමයි බලාපොරොත්තු නේද? අපි වීර කරන්නේ මේ මොහොතේ මේ ලෝතර සත්‍ය අවබෝධ කරගන්න. ඒකට මෙතේ බුදුන් සමයට නිකම් පෙරම් පුරන්න වුණොත් හිතන්න මෙතේ බුදුන් ලං මේ ලෝකේ පහළ වෙනකොට ඔබ අපායක හිටියත් කොහොමද බණ අහන්නේ? ඔබ බ්‍රහ්ම ලෝකයක හිටියත් කොහොමද බුදුහාමුදුරන්ට පේන්න වෙලා බණ අහන්නේ? ඔබ තිරිසන් සහගත සතෙක් වෙලා හිටියත් කොහොමද බණ අහලා නිවන් දකින්නේ? එහෙනම් මේත්‍රි බුදුහාමුදුරුවෝ පහලකම් ඉඳලා හරියන්නේ නැහැ. ඔබ හිතන්න ඔබ මීට සංසාරේ පටන් ගත්ත කල්ප කාලාන්තරයකට කලින් ඔබ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න පටන් ආපු කෙනෙක් නම් ඔබට ඒ දේ කරගන්න බැරි වුණානේ. ඒ නිසා ඔබ වීරය කරනෝනේ මේ මොහොත තුල. මේ මොහොත තුල වීරය කළා ඔබ මේ මොහොතේ මරණින් මතු යන ගමන නැස්ති කරගන්න. ඒකට තව කල් තියෙනවා කී අපි පසුතැවුනොත් ඇත්තටම අපි ප්‍රමාදයි. අපි ගොඩාක් සම්ප්‍රදායට පුරුදු වෙලා ඉන්නේ. එහෙ කෙස් ටික පැහැෙනකොට තමයි මතක් වෙන්නේ දැන් මැරෙන්න කිට්ටුවේ පොයට ඵලයන් පන්සල්. එතකන් මතක නෑ. දැන් හිතන්න ධම්සභා මණ්ඩපේ ඉන්න කාගෙන් හරි ඒ පොයේ දවසට ගිහිල්ලා ඇහුවොත් උපාසකම්මලා පිළ ගන්න ගත්තේ අවුරුදු කීයෙන්ද කියලා 18 එක්කෙනෙක්වත් නැහැ. හීනුග්ගලත් එහෙම වෙන්න ඇති ඈ. 18 ඉඳන් සිල් ගත්ත කවුරුත් නැහැ. අවුරුදු 10 ඉඳන් සිල් ගත්ත කවුරුත් නැහැ. අඩුතරමේ අවුරුදු 30 ඉඳන් සිල් ගත්ත කවුරුවකුත් නැහැ. ඒ කියන්නේ මැරෙන්නේ 40න් පස්සේ කියලා අපි ටාගට් එක ගහලා තියෙන්නේ. නෑනේ. බුදුහාමුදුරුවෝ මරණය කොටස් 4කට බෙදනවා. ආයුක්ඛය මරණ, කම්මක්ඛය මරණ, උපච්ඡේදක මරණ, උභයක්ඛය මරණ කියලා මරණයේ කොටස් 4යි. අපේ ආයුෂ ඉවර වෙලා මැරෙන්න පුළුවන්. අපේ කර්මය ඉවර වෙලා මැරෙන්න පුළුවන්. ඒ වගේම වෙන වෙන හේතු සාධක මත පදනම් කරන මේ ආයුෂය කර්මය දෙකම තිබීදී අපිට මැරෙන්න පුළුවන්. ඒ වගේම ආයුෂය කර්මය දෙකම ඉවර වෙලා මැරෙන්න පුළුවන්. ඒ නිසා අපේ මැරෙන මොහොත කොයි වෙලාවේද කොතනද කියලා කියන්න බෑ. ඒ හින්දා අද ඉඳන් මේ මොහොතේ ඉඳන්
අපි ඒ ගමනට ලෑස්ති වෙන්න ඕනේ. ඒ ගමනට අපේ හිතින් අපි ලෑස්ති නොවුනොත් අපි සංසාරේ තවත් කොච්චර කාලයක් මේ විදිහට යන්න වේද? ඔබ කරපු මහා පින්කමක් හින්දා මේ මනුෂ්‍ය ආත්මය ලැබුණේ. බැරි වෙලාවත් මේ මනුෂ්‍ය ආත්මේ අපිට නෙලා ගන්න තිබ්බ ඵල ටික අපි හරියට නෙලා නොගත්තොත් අපි මේ ලෝකේ සත්‍ය අවබෝධ කරගන්න පින් කුසල් රැස් කරගන්න මේ මනුෂ්‍ය ආත්ම භාවයේ ශක්තියක් කරගත්තේ නැති වුණොත් අපි ඊළඟ ආත්ම භාවයේ තිරිසන් ලෝකෙක ඉපදුණොත්, പ്രേත ලෝකෙක ඉපදුණොත්, අසුර ලෝකෙක ඉපදුණොත්, නරකයක ඉපදුණොත්, නරකේ සංජීවේ කාලසූත්‍රයේ සංඝාතයේ රෞරවේ මහා රෞරවේ තාපේ ප්‍රතාපේ අවීචී ඉපදුණොත් අපි ඊවයි කොච්චර කල්යක් ඉන්න වේද? අපාය කියන එක සුන්දර නෑනේ. දේවදූත සූත්‍රය තුල බුදුහාමුදුරුවෝ අපාය විස්තර කරනවානේ. අපායට ගියපුවාම යම රජුරු අහනවා, ඔබ දේවදූතයා දුටුවාද? පවක මහතට කියනවා නෑ කියලා. දැක්කේ නැද්ද කියලාත් අය අහනවා. අයෙත් නෑ කියනවා. ඔබ ලදරුවා දැක්කේ නැද්ද කියලා අහනවා. එතකොට දැක්කා කියනවා. ඔබ තරුණයා දැක්කේ නැද්ද කියලා අහනවා. එතකොට දැක්කා කියනවා. ඔබ ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කේ නැද්ද කියලා අහනවා. එතකොට දැක්කා කියනවා. ඔබ මැරිච්ච මලගුණක් දැක්කේ නැද්ද කියලා අහනවා. එතකොට දැක්කා කියනවා. එතන කියන්නේ ඔබ දේවදූතයෝ දැකලානේ. දැකලා කියලා පිළිගන්නවා. ඒ පිළිගත්ත මොහොතේම පාප කර්මයට විපාක ලැබෙනවා. මුලින්ම ගිහින් වැටෙනවා කොහාටද? ලෝකුරු නිලයට. මේ ලෝකුරු නිලයේ තියෙන්නේ තනිකරම ලෝදිය විතරයි. හැබැයි මේ ලෝදිය වලට දාන්නේ නිකන් නෙමෙයි. වෑයක් අරගෙන මුළු ඇඟේම හැම ටික රහිනවා. කුකුල හැම ගැහුවා වගේ දැන් තියෙනවා. දැන් රෝස පාටයි. කළුවට හිටපු අය, සුදුවට හිටපු අය සේරම එහෙදි එක පාට කරලා ගන්නවා. ලේ පාටින් දැන් හැම ගහලා ඉන්න මිනිස්සයා දානවා ලෝදිය වලට. දාපු සෙනෙන් මැරෙනවා. නැවත ඒ විදිහට එතනම උපදිනවා. ආය මැරෙනවා. කල්ප ලක්ෂයක් ඒ තුල විපාක ලැබෙනවා. ඉවර වෙයිද? නෑ. ඊළඟට වැටෙනවා ගුහුදබු නිරේ කියලා නිරේකට. ගුහුදබු නිරේ කොහොමද? ගුහුදබු නිරේ තනිකරම අසුචි වලක්. මේ අසුචි වලේ ඉන්නවා පණුවෙක්. ඒ පණුවගේ තියෙනවා දල දෙකක්. දැන් ඔබ අසුචි වලේ එරිලා අසුචි වල පතුලේ ඉන්නේ වැටිලා. ඒ අසුචි වල පතුලේ ඉන්න ඔබේ ඇඟට ඒ අසුචි ගොඩේ ඉන්න ඉදිකටු දෙකක් වාගේ තුඩ තියෙන පණුව මේ නහරවල් හිල් කරගෙන ඇතුළට යනවා. ඉදිකට්ටකින් දැනෙන වේදනාව කොහොමද? ඒ වගේ ඉදිකට්ටක් හිල් කර ඇඟ ඇතුළේ එනකොට කොහොම දැනේද? ඒ පිටිපස්සෙන් අසුචි එනකොට දැනෙන වේදනාව කොහොම දැනේද? ඒ වේදනාව දැනෙන ශනිකෙන් මැරෙනවා. නැවත උපදිනවා. ආය මැරෙනවා. ආය උපදිනවා. ඒකෙත් කල්පලක්ෂයක් ඉන්නවා. ඊට පස්සේ කොහාටද? අසිපත් නිරයට වැටෙනවා. අසිපත් නිරේ කොහොමද? අසිපත් නිරේ ඇවිල්ලා වනයක්. මේ වනය අසිපත් නිරේ කියන්නේ තනිකර වනයක්. ගස් ගොඩාක් තියෙන කැලයක්. මේ කැලේ ගස්වල විශේෂත්වයක් තියෙනවා. මේ කැලේ ගස්වල තියෙන කොළ නෙමේ අසිපත් තියෙන්නේ. අපේ නම් පෘථිවි ලෝකයේ තුල මනුෂ්‍ය ලෝකයේ තුල ගස්වල කොළ වැටෙන්නේ කාලයකටනේ. හැබැයි අසිපත් නිරේ එහෙම එකක් නැහැ. හැම වෙලාවෙම වැටෙනවා. අර පව් කරපු කෙනා අසිපත් නිරේට වැටිච්ච ගමන් එයා මේක ඉවර කරන්න කෙලවරක් හොයන්න දුවනවා. දුවනකොට අර ගහෙන් ගැලවිලා වැටෙන අසිපත මුළු ඇඟක් පසාරු කරගෙන කැපිලා යනවා. එතනම මැරෙනවා. අය උපදිනවා, අය දුවනවා, අය කැපෙනවා, මැරෙනවා. මේ විදිහට මේ නිරයන් තුල පැහෙන්න සිද්ධ වෙනවා පොඩි පාප කර්මයක් සිද්ධ කළා.
කූඹියෙක් මැරුවත් ඒ ඇති. කූඹියාලියා කියලා සත්වයාගේ ප්‍රමාණයෙන් ලොකු තිබ්බට පාප කර්මයේ ලොකු පොඩි වෙනසක් නැහැ. ජීවිතය ප්‍රාණඝාතීය අකුසල කර්මයක්. විපාක ලැබෙනවා. ඒක නිත්‍යයි. එනිසා අපි මැරෙන මොහොතදී අපේ හිත හදා ගන්න ඕනේ. හිත හරියට පිහිටව ගන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් අපේ ගමන සාර්ථක කරගන්න. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටිය පින්වතුනි සිටුතුමෙක්. සිටුතුමාගේ නම ධනංජානි සිටුතුමා. මේ ධනංජානි සිටුතුමා හරිම ධාර්මික සිටුවරයෙක්. මේ සිටුතුමා බුදු පියාණන් වහන්සේ වගේම සරියුත් හාමුදුරුවොත් එක්ක හරි හිතවත්. සරියුත් හාමුදුරුවන්ගේ වැදගත්ම දායකයෙක් වෙලා හිටියා. සරියුත් හාමුදුරුවෝ යම් වස් කාල සීමාවක දුර බැහැර ප්‍රදේශයක වස්වසනවා. උන්වහන්සේ වස්වසලා ඉන්නකොට මේ ධනංජානි සිටුතුමාගේ බිරිඳ මැරිලා වෙන බිරිඳක් කසාද බැඳගෙන දැන් සිටුතුමා ධාර්මික පැත්තෙන් අධාර්මික වෙලා වෙනස් වෙලා ජීවත් වෙනවා කියලා සරියුත් හාමුදුරුවන්ට ආරංචි වෙනවා. සරියුත් හාමුදුරුව වස් කාල සීමාව ඉවර කරලා ධනංජානි සිටුතුමා හම්බෙන්න සිටුමැදුරට එනවා. ඇවිල්ලා ධනංජානි සිටුතුමාගෙන් අහනවා, පින්වත් ධනංජානිය, ඔබ අධාර්මික මාර්ගයේ ගමන් කරන්නට යෙදුනද? එසේ ස්වාමීනි, මට මේ විපත්ත යෙදුණා. ඒ නිසා මට රාජ භාණ්ඩාගාරයෙන් හොරකම් කරන්න සිද්ධ වුණා. මගේ දැන් මාර්ගයේ අධාර්මික පැත්තට ටිකක් හැරිලා තියෙනවා කියන එක සරියුත් හාමුදුරුවන්ට සිහිපත් කළා. සරියුත් හාමුදුරුවෝ ඇහුවා, ඔබ මේ ගමනේ ඊළඟ ආත්මෙ කොහෙට යයි කියලා ඔබ හිතනවද? ස්වාමීනි, ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මගේ ඊළඟ ආත්ම භාවය දුගතියක කියලා මට විශ්වාසයි. ඔබ කැමතිද යන්න? නෑ ස්වාමීනි කියලා කියනවා. මේ විදිහට ටික කාලයක් ආයෙත් ධාර්මික විඳලා ධනංජානි සිටුතුමා ආයෙත් හැරෙනවා අධාර්මික මාර්ගයට. සරියුත් හාමුදුරුවෝ නිහඬව මේ කාරණාව දිහා බලාගෙන ඉන්නවා. ධනංජානි සිටුතුමා හොඳටම අමාරු වෙලා අසනීප වෙනවා කියලා ආරංචිය සරියුත් හාමුදුරුවන්ට ලැබෙනවා. සරියුත් හාමුදුරුවෝ අවසාන මොහොතේ දකින්න මේ මිත්‍රාව සිටුමැදුරට යනවා. ගිහිල්ලා අහනවා, ධනංජානිය, ඔබ කරපු පව් නිසා ඔබ පිළිගන්නවා ඔබ යන්නේ දුගතියට. ඔබ හිතන්න, ඔබ දුගතියට ගියොත්, ඔබ දුගතියේ ඉද්දී, ඔබ දුගතියේ විපාක විඳිද්දී, ඔබ හිතන්න දැන් ඔබ මේ රාජ භාණ්ඩාගාරයෙන් ධනෙ හොරකම් කරලා අමුදරුවන්ට කන්න දුන්නා. ඔබේ යුතුයකම් ටික කළා. සේවකයන්ට වැටුප් ගෙව්වා. මහාන බඹුණන්ට දන් දුන්නා. දැන් ඔබ මේ සියල්ලම කරේ වැරදි මාර්ගයක ගිහිල්ලා. දැන් ඔබ අපායට යනවා. ඔබ දුගතියට යනවා. ඔබ දුගතියේ ඉද්දී, ඔබ හිතන්න ඔබ නරකයේ ඉද්දී යම රජුරවන්ට ඔය යුතුයකම් වගකීම් ඉෂ්ට කරගත්ත කවුරු හරි ඇවිල්ලා කියයිද, යම මහරජතුමනි, මේ ධනංජානි මේ විදිහට සල්ලි හොරකම් කරලා මෙයා අපිටයි සැලකුවේ, අපිටයි යුතුයකම් කළේ, ඒ නිසා මෙයාව අතහරින්න මාව තියාගන්න කියලා කියයිද? එහෙම කියන්න යන්න අපායට අපිට යන්න බෑ. තව කෙනෙක් බේරන්න යන්න බෑ. අරුතරම එහෙම දෙයක් වෙලා හිරේ ගියොත් බේර ගන්නවත් යයිද? නෑනේ. ඔය ගියපු ආවේ මම බේරුණානේ කියලා ඉන්නවා. ඒ තමයි ස්වභාවය. ඒ නිසා අපිට ඉන්නේ අපි විතරයි පිහිටට. ඒ පිහිට අපි හදා ගන්න ඕනේ. ඒ නිසා ධනංජානි සිටුතුමාට සරියුත් හාමුදුරුවෝ ඒ දුගති ලෝකේ සිත අතැල්ලා අවසාන මොහොතේ බඹලෝ යන්න හිත පහල කරලා දෙනවා. අවසාන මොහොතේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සිව්බඹ විහරණයන් නිරන්තරයෙන් වැඩලා ධනංජානි සිටුතුමා අවසාන චුතිසිස නික්මනවත් එක්කම බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදෙනවා. යන්න ගියේ දුගතියට,
අවසාන සිත පිහිටවපු හින්දා සීලයක ගියා සුගතියට. ආද බලට මාත්‍රිකා කරපු නත්ති ජාතස්ස අමරණං කියන සූත්‍ර පාඨයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසයේ සලායතන වග්ගයේ අනාථ පිණ්ඩිකෝ වාද කියන සූත්‍රය. මේ අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයේ තුලම තියෙන පින්වතුනි අනායපිඩි සිටුතුමා අවසාන චුතිසිත ගෙවලා අවසාන මරණ මංචකයේ ගත කරපු විදිහ. අනේපිඩි සිටුතුමා කියන්නේ පෘථග්ජනෙක් නෙමෙයි. සෝවන් භවයට පත්විච්ච කෙනෙක්. ඒ සෝවන් ඵලයට පත්විච්ච එතුමා අවසාන මොහොතේ මරුනේ සිහිය. අවසාන මොහොත එතුමාට දැනෙනකොට එතුමා සේවකයෙක්ට කතා කරලා කියනවා ඔබ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට මගේ වචනෙන් වදින්න. මේ වදින්නේ අනේපිඩි සිටුතුමා කියලා වචනෙන් කියලා උන්වහන්සේට කියන්නේ මං අසාධ්‍යයි මේ රෝග ලක්ෂණ වලින් පෙනෙනවා කියලා විතරක් වැඳලා ඔබ යන්න සරියුත් හාමුදුරුවෝ ගාවට. සරියුත් හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා සරියුත් හාමුදුරුවන්ටත් මගේ වචනයෙන් වැඳලා මගේ ලෙඩේ ගැන කියලා ඔබ සරියුත් හාමුදුරුවන්ට ආරාධනා කරන්න මට මේ අවසාන මොහොතේ බණ ටිකක් කියන්න. අනේපිඩි සිටුතුමා අවසාන මොහොතේවත් බුදුහාමුදුරුවන්ව වෙහෙසටපත් කළේ නැහැ. අනේපිඩි සිටුතුමාට බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර බොහොම විශාල ගණනක් තියෙනවා. හැබැයි එකක්වත් අනේපිඩි සිටුතුමා ප්‍රශ්න අහලා දේශනා කරපු සූත්‍ර නැහැ. අනේපිඩි සිටුතුමා කවදාවත් බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ අපහසුතාවයකට බුදුහාමුදුරන්ට කරදරයක් බවට එකපත් වෙයි කියලා. අවසාන මොහොතේ සරියුත් හාමුදුරන්ට ආරාධනා කරනවා. සරියුත් හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවොත් එක්ක ගිහිල්ලා අනේපිඩි සිටුතුමාගෙන් අහනවා ඔබගේ වේදනාව කොහොමද? ඔබට දරා ගන්න පුළුවන්ද? මේ වේදනාව අඩුද වැඩිද කියලා ඇඟෙහි වේදනාව ගැන අහනවා. ඒ අහපු වෙලාව තුල අනේපිඩි සිටුතුමා අවසාන මරණ මංචකේ ඉන්නකොට මිනිහෙක්ට දැනෙන වේදනාව උපමා 4කින් කියනවා. උපමා 4 තමයි ස්වාමීනි මගේ හිස තද කඹයකින් බැඳලා ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් කිටි 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 කියලා දෙපැත්තට අතිමාත්‍ර වේදනාවක් දැනෙන විදිහට අදිනවා වගේ මට දැනෙනවා. සාමාන්‍ය වචනේ ඔළුව පැලෙන්න රිදෙනවා වගේ දැනෙනවා. ඒක උපමාවක්. ස්වාමීනි මගේ ඔළුව උල් පිහියකින් හිල් කරලා උඩට උස්සනවා වගේ වේදනාවක් මට දැනෙනවා. ඒ දෙවෙනි උපමාව. තුන්වෙනි උපමාවට කියනවා ස්වාමීනි මස් කපන පිහියකින් මගේ උදරයේහි බඩවැල් තීරු කපලා පෙති ගහනවා වගේ වේදනාවක් කුස ඇතුලෙන් දැනෙනවා. හතරවෙනි වේදනාව ස්වාමීනි මගේ මේ අත්පය හතරෙන් පුරුෂයෝ 4 දෙනෙක් උස්සන් ගිහිල්ලා ගිනි ගොඩකට දානවා. ඒ ගිනි ගොඩට දාලා පිච්චෙනකොට දැනෙන වේදනාව වගේ වේදනාවක් මගේ ඇඟෙන් දැනෙනවා කියලා කියනවා. ඒ මරණ මංචකයේ තුල ඇති වෙන වේදනාව. ඒක මැරෙන හැම කෙනාටම ලැබෙනවා. සූත්‍රය අවසානයේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ මරණ චේතනාවේ මරණ මංචකයේ ඇතිවෙච්ච උපමා 4 මැරෙන හැම කෙනාටම දැනෙනවා. ඔබ හිතන්න බෝම්බ එකකට අහු වෙලා මැරුණා කියලා. ඒ තප්පර දෙක තුනත් ඒ වේදනාව දැනෙනවා. සමහරුන්ට තප්පර දෙක තුනයි. සමහරුන්ට විනාඩි ගණනක්. සමහරුන්ට පැය ගණනක්. සමහරුන්ට දවස් ගණනක්. මාස ගණනක්. මේ වේදනාව ලක් විඳින්න වෙනවා. ඒ මැරෙන මොහොතේ අපිට අනිවාර්යෙන් මේ වේදනා 4 ලැබෙනවාමයි. ඒක ලැබෙන වෙලාවල් එක එක්කෙනාගෙන ආපු ආයුෂ කර්ම අනුව වෙනස් වෙනවා. මැරෙනවා කියලා කියන්නේ පින්වතුනි අපේ ජීවිතේ අපේ මේ ශරීර කූඩුව තුල අන්තර්ගත වෙලා තියෙන ආයුෂය උෂ්ණත්වය සහ විඥානය කියන කාරණා තුන ඇඟෙන් අයින් වෙලා ගියපුවාම
ආයුෂ ඉවර වෙලා විඥානේ පහව ගිහිල්ලා උෂ්ණත්වයේ නැති වුනහම ඒකට කියනවා මැරුණා කියලා. ඒ මැරිච්ච රූපය සාමාන්‍ය දර ගොඩක් වාගේ කියලා බුදුහාමුදුරුවෝ දාරුක්කන්දෝපම සූත්‍රය උපමා කරනවා. ඒ දර ගොඩෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. එනිසා අපි අපේ ජීවිතේ මේ මනුෂ්‍ය රූපකායක් ලැබිච්ච ජීවිතය තුළ අපි නිරන්තරයෙන්ම දකින්න ඕනේ මැරෙන්න සිද්ධ වෙනවා. මරණය අපිට උරුමයි. කොයි මොහොතේද කියලා කියන්න බෑ. ඒ නිසා අපි මේ මොහොතේ මේ තප්පරේ ඉඳන් මැරෙන ගමනට ලෑස්ති වෙන්න ඕනේ. ඒ හින්දා අපි ඒ කාරණාව නිරන්තරයෙන් සිහි කරන්න ඕනේ. මරණය කියන එක අපි නිරන්තරයෙන් වඩන්න ඕනේ. අපි ඒ කාරණාව නිරන්තරයෙන් වඩන්න අපි ඒක භාවනාවක් කරගන්නවා. භාවනා කරන්න පින්වතුනි මේ ඇස් දෙක පියාගෙන කකුල් දෙක එරමිනියා ගොතාගෙන තියාගන්න එක නෙමෙයි භාවනාව. අපි භාවනාව දකින්නේ මේ විදිහට ඉඳලා ඇස් දෙක පියාගත්ත වම් අත උඩින් දකුණු අත තියාගත්ත මම නිදුක්කත්වා කියව එක නෙමෙයි භාවනාව. මේකත් භාවනාවක්. මොකද්ද මෙතන වෙන භාවනාව? භාවනාව කියන්නේ හිත එක අරමුණක තියාගෙන ධර්මයේ හිමෙනෙහි කිරීමක්. ඒකට ඇස් දෙක පියාගන්න ඕනේ. ඔබ නිරන්තරයෙන් වඩන්නේ මෛත්‍රී භාවනාව විතරයි. හැබැයි නිරන්තරයෙන් ප්‍රායෝගික වෙන්නේ අපි මැරෙනවා යන්න වෙනවා ජීවිතේ පින් කරන්න කටයුතු කරනවා. එතකොට මැරෙන්නේ හෙට කියලා ඔබ අද දැනගෙන හිටියොත් ඔබ නිකන් ඉඳගෙන ඉන්නේ. ඔබ පින් කරනවා. ඔබ ඊළඟ ගමන සාර්ථක කරගන්න වැය වීරය කරනවා. ඒ හින්දා මැරෙන්නේ හෙට කියලා දැක අද ජීවත් වෙන්න. එහෙම නොවුනොත් අපේ මේ ලෝකෙත් අසාර්ථකයි. ඊළඟ ආත්මවෙත් අසාර්ථකයි. සංසාර ගමනෙත් අපි අසාර්ථකයි. තව එතකොට අපිට කොච්චර කාලයක් මේ සංසාර ගමනේ යන්න වේද කියන එක අපිට තීරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ හෙට මැරෙනවා. හෙට මැරෙන්න තියෙන ගමනේදී මම යන්න සූදානමකින් ඉන්නේ අහවල් තැනට. ඒ තැනට යන්න මම වීරවන්තව අද පින් කරනවා. වීරවන්තව අද කටයුතු කරනවා. ආතාපි සම්පජානෝ සතිමා කෙලස් තවන වීරයෙන් යුක්තවම වැඩ කරනවා කියන එක හිතන්න. එහෙම හිතුවොත් තමයි පින්වතුනි අපිට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා නිරන්තරයෙන් කරන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්. අපි අත්තර යන්න පුළුවන් කියන කාරණාව දැක්කොත් මේ ලෝකේ කාටවත් කිසිම දෙයක් නිත්‍ය නැහැ. නිත්‍ය නැත්තේ ඇයි? මේ ලෝකේ අනිත්‍ය හින්දා. මේ ලෝකේ හැමදේම දුකයි. දුක වෙන්නේ ඇයි? මේ ලෝකේ අනිත්‍ය හින්දා. මේ ලෝකේ හැමදේම මගේ නෙමෙයි. ඒ ඇයි? මේ ලෝකේ හැමදේම අනිත්‍ය හින්දා. දැන් හිතන්න ඔබ මමය මගේ කියලා අල්ලන් ඉන්න හැමදේම ඔබට කවදා හරි දාලා යන්න වෙනවා. ඒක මැරෙන මොහොතේ විශාලවම ඔබේ හිතට දැනෙනවා. දැන් ඔබ හිතන්න ඔබේ හිතට අද දුකක් දැනෙනවා. මීට දින 7කට මත්තෙන් ඔබේ ආදරබර ඥාතිවරිය වෙන් වෙලා ගියා. ඔබේ හිතට දුක දැනෙනවා. ඒ දැනෙන්නේ එක්කෙනෙක් වෙන් වෙලා ගියාපුවාම. ඔබෙන් වෙන්ුනේ එක්කෙනයි. හැබැයි ඒ මිය ගිය කෙනාට කී දෙනෙක් වෙන් වුණාද? දරු පිරිස වෙන් වුණා. මුණුබුරු පිරිස වෙන් වුණා. ඥාති පිරිස වෙන් වුණා. ඔබ එක්කෙනෙක් අතහැරනකොට ඔබට දැනෙන වේදනාව වගේ 100,000 ගුණයක් මරණ මොහොතේ යාට දැනෙනවා. ඒක අවබෝධයෙන් දකින්න ඕනේ. ඒක අවබෝධයෙන් දැක්කොත් අපි මේ ලෝකේ නිරන්තරයෙන් රැස් කිරීම කියන කාරණාව කරන්නේ නැහැ. අල්ලා ගැනීම කියන කාරණාව කරන්නේ නැහැ. දැන් ඔබ හිතනවා අල්ලා ගන්නවා කියන්නේ හැමදේම අත්හරිනවා කියලා කියන්නේ මේ ලෝකේ යන විදිහට ඔහේ පාඩුවේ ජීවත් වෙනවා කියන එක නෑ. අත්හරින්න පුළුවන් මහා ධනපතියන්ට උනත් අත්හැරලා ජීවත් වෙන්න පුළුවන්. ඒ කොහොමද? අපේ හිත කියන එක හරිම පුදුමාකාර වස්තුවක්. අභිධර්මයේ තුල දකින්න තියෙන මූලික ලක්ෂණෙහි පළවෙනි කාරණාව චිත්ත. ඒ චිත්ත කියන හිත හරි අමුතු කාරණාවක්. හිත අපිට
අපේ හිතෙන් අපේ හිත අවබෝධ කරගන්න බෑ. ඒ කියන්නේ අපේ වැරදි අපිට දකින්න බෑ. ඒක උදාහරණයක් විදිහට කීවොත් ඔබ පිහියක් ගන්න. ඒ පිහියෙන් ඕන දෙයක් ඔබ කපයි. හැබැයි ඒ පිහියම ඔබට කපන්න පුළුවන් වේද? බෑ. ඔබේ හිතත් ඒ වගේ. ඔබේ හිතට ඔබේ අඩුපාඩු පෙනෙන්නේ නැහැ. තවත් කෙනෙක්ගේ අඩුපාඩු පේනවා. ඒ නිසා ඔබේ හිතට ඔබේ අඩුපාඩු දකින්න පුළුවන් වෙන්නේ එක විදිහකට විතරයි. ඒ කොහොමද? ඔබ හිත දියුණු කළොත් විතරයි. දැන් හිතන්න ඔබේ S2ක් ඔබට ලැබිලා තියෙනවා. හැබැයි ඔබේ S2කින් ඔබට ඔබේ මූණ බලන්න පුළුවන්ද? මේ ගැඹුරක්. මේ අභිධර්මයේ කාරණාවක්. ඔබට ඔබේ මූණ ඔබේ S2කින් දකින්න බෑ. ඒකට එක්කෝ සරල උපක්‍රමයක් වන කණ්ණාඩියක් තියෙන්න ඕනේ. නැත්තම් ඔබේ හිත දියුණු කරලා ඔබේ චිත්තසංතාන ශක්තිය ශරීර කූඩුවෙන් එළියට අරන් ඔබේ මූණ බලන්න ඕනේ. ඔබට වීරිය තියෙන්න ඕනේ තල දර්පණයෙන් ඔබේ මූණ බලන්න නෙමෙයි. හිත දියුණු කරගෙන ඊළඟ අත්භවයත් සංසාරයත් සාර්ථක කරගන්න එක. එහෙම වුණොත් තමයි බුදුහාමුදුරුවෝ ඒ මූලික කාරණා 82 විච්ච චිත්ත තෛතසික රූප නිබ්බාන කියන අවසාන නිවනට යන්න පුළුවන් වෙන්නේ. අද ඉඳන් අපි වීරිය කරමු. හෙට මැරෙනවා කියලා මරණය කියන ධර්මතාවයෙන් නිරන්තරයෙන් අපේ ජීවිතයේ සිහි කළොත් සියල්ල අතහැර දාලා යන්න වෙනවා කියන කාරණාව අපි නිරන්තරයෙන් හිතුවොත් අපේ චෛතසික කවදාවත් අකුසල පැත්තට හැරෙන්නේ නැහැ. ඇයි? අපි මරණයට බයයි. අපි මරණයට බයයි. ඒ මරණයට බය අපි ඒ හින්දා නිවන් දකින්න සංසාරේ ඊළඟ ගමන සාර්ථක කරගන්න සෑහෙන්න අද දවසේ වීදි කරනවා. බුදුහාමුදුරුවෝ ඒකයි මේ ලෝකේ දුකයි කියලා කිව්වේ. අපි දුක්ඛ සත්‍ය ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා ගිරව් වාගේ කටපාඩම් කර කර කීවාට වැඩක් නැහැ. ඒකේ තියෙන අර්ථය අපි දන්නේ. ඒකේ තියෙන අර්ථය අපි දන්නේ. අර්ථය අපි දන්නේ කියන එක මම පෙන්නුවොත් ඔබ හිතන්න ඔබ දන්නවා මරණය කියන ධර්මතාවය දුකයි කියලා බුදුහාමුදුරු දුක්ඛ සත්‍ය පෙන්නනවා. මරණය දුකක්ද පින්වතුනි? මරණය කියන එක දුකක්ද? දුකක්. ඒ මරණය කියන එක දුකක්. හැබැයි ඒක දුකක් වෙන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි දැන් ඔබ හිතන්න මෙතන ඉඳන් ඔබ කුරුණෑගල යන්න යනවා. ඒ යන ගමනේදී කොළඹ යන්න යනවා. ඒ යන ගමනේදී ඔබට ලකින්න ලැබෙනවා මලගෙවල් 10ක්. අපි දල වශයෙන් කියමු මලගෙවල් 10ක් ඔබ දකිනවා. දකින්න හැම මලගෙදර ගාවෙම ඔබ නැවති අඬනවද? දකින්න හැම මලගෙදරක් ඉස්සරහම අඬනවද? නෑ. ඇයි අඬන්නේ නැත්තේ? සම්බන්ධයක් නෑ, අඳුරන්නේ නෑ, දන්නේ වැඩක් නෑ. හැබැයි ඔබට ඔබේ කෙනෙක් නැති වුණොත් අඬනවා, දැනෙනවා. ඒ දැනෙන්නේ ඇයි? අල්ලගත්ත හින්දා අපි මමය මගේය කියලා තියාගත්ත හින්දා. ඒකයි බුදුහාමුදුරු දේශනා කරේ මේ ලෝක ධාතුවම දුකයි, මේ ලෝක ධාතුවම අනිත්‍යයි, ඒ වගේම අනාත්මයි. මමය මගේය කියලා කිසි දෙයක් නැහැ. අපි මමය මගේය කියලා ගොඩාක් දේවල් රැස් කරනවා, ගොඩාක් දේවල් එකතු කරනවා. හැබැයි අවසානයේ මරණයේදී මේ සියල්ල දාලා යනවා. ලෝකේ අවසාන බුදුහාමුදුරුවෝ ආර අය්‍යකා සූත්‍රයේ පෙන්වන්නේ මරණ පරියෝසాన. මරණය අභිභවා යන්න බෑ. දැන් හිතන්න නාසයෙන් පෘථුවිය අභිභවලා හඳ අභිභවලා අඟහරු වලට ගියා. තවත් සමහරු අනිත් රට අභිභවලා මේ රට දියුණු වුණා. තවත් සමහරු අනිත් ගම අභිභවලා මේ ගම දියුණු වුණා. තවත් සමහරු අනිත් ගෙදර අභිභවලා මේ ගෙදර දියුණු වුණා. ඒක අභිභවලා ගියා. කොච්චර අභිභවලා ගියත් මරණයට
මරණය පාස් කරලා මරණය අභිබවලා කාටවත් යන්න බෑ. මරණය කියන නැවතුම් පොලේදී ඔබ මම අපි හැමදෙනාම පරාජයටපත් වෙනවා. එතනදී අපි හැමදෙනාම මායя ඉස්සරහ දන ගහනවා. බුදුහාමුදුරුවෝ මායяදී මේ සංසාරය අතහැරලා පෙරදුනා. බුදු වෙලා. හැබැයි උන්වහන්සේ පෙරදුනේ ලෝකයක් ජය අරගෙන. රහතන් වහන්සේලා පෙරදුනේ ලෝකයක් ජය අරගෙන. ඔබ අපි කොහොමද පෙරදින්නේ? සංසාරයක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව. ඒ නිසා අපි නිරන්තරයෙන් හිතුවොත් මරණය කියන ධර්මතාවය අපිට උරුමයි. මරණයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ජීවිතයේ සාර්ථක කරගන්න මෙලොවත් පරලොවත් ඒ වගේම සංසාරේ කෙලවර කරන්නත් මරණය නිසා අපිට මේ ජීවිත අත්හරින්න වෙනවා. මේ ජීවිතය අත්හැරියොත් අපිට ලබන ආත්මේ මනුෂ්‍ය ආත්මයක් නොලැබුණොත් පින් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලැබිච්ච මේ මොහොතේ මේ අවස්ථාවේදී අපි නිරන්තරයෙන් පින් කරන්න වීර්ය කරන්න ඕන. එහෙම නොකළොත් ලැබිච්ච මනුෂ්‍ය ආත්මය අපි ගඟට ඉනි කැපුවාසේ ඔහේ කාලා බීලා සොමියේ ගත කරලා ජොලියේ ගත කරලා සතුටින් ඉඳලා මැරිලා යයි. අපිට ප්‍රතිඵල නැහැ. ඒ නිසා අපි නිරන්තරයෙන් මේ ප්‍රතිඵල ජීවිතයට එකතු කරගන්න මෙලවත් පරලවත් දෙලොවම සුගතියක් කරගන්න ඒ වගේම අවසන සංසාර ගමන කෙලවර කරන්න ලෝතුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සනසී පැමිණ වදාළ නිවන් දකින්න අපි අද ඉඳන් මරණය කියන ධර්මතාවය දැක දැක වීර්ය කරන්න ඕනේ. ඒකට ඔබ ලංකාවේ හැමතැනම තියෙන භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා රුපියල් 45000 85000 දිදී සෝවාන් සර්ටිෆිකේට් ගත්තට බෑ. අනාගාමී සර්ටිෆිකේට් ගත්තට බෑ. දැන් මේකෙන් සෝවාන් එක දෙනවා අනිත් එකෙන් මේකෙන් අනාගාමී එක දෙනවා අනිත් එකෙන් සෝවාන් එක දෙනවා. ඒතකොට අනාගාමී වෙච්ච කෙනා ඊළඟට සෝවාන් වෙනවා කියලා අපි හිතනවා. අපිට එහෙම බෑ. අපිට පුළුවන් අපි විසින් බුදුහාමුදුරන්ගේ සුළු ධර්ම කාරණාවකින් නිවන් දකින්න. මේකට මහා ත්‍රිපිටකයක්ම බලන්න ඕනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචන තුන අපි ඒකේ තේරුම හිතින් යථාර්ථව හිතුවොත් අපිට පුළුවන් සංසාර ගමන නිවන් දකින්න වීර්ය කරන්න. ඒකට මේ ලංකාවේ පහළ වෙලා ඉන්න රහතුන් පිටිපස්ස ගියාට බෑ. සමහරව ලංකාවේ බුදු වුණා කීගේ බුදුහාමුදුරුවන්ට කීවට ඒක හෙව්වට වැඩක් නෑ. බුදුහාමුදුරුව අපිට ලංකාවේ බුදු වුණත් එකයි ඉන්දියාවේ බුදු වුණත් එකයි. බුදුහාමුදුරුවන්ගෙන් ගත යුතු දෙය අපි ගන්න ඕනේ. බුදුහාමුදුරුව අපිට පෙන්නපු දර්ශනය අපි ගන්න ඕනේ. ඒකට තව කෙනෙක්ට උදව් කරන්න බෑ. අපි තව කෙනෙක් පිටිපස්ස ගියාට බෑ. දේශකයෝ ගොඩක් බණ කීවා. දේශකේ ගොඩක් අල්ලගෙන අපි ඒ පිටිපස්ස ගියාට බෑ. අපි හොයන්න ඕනේ. අපි පිටිපස්සේ යන්න ඕනේ. ධර්මයේහි විතරයි. ලෞතුරා සත්‍යයේහි විතරයි. ඒ නිසා යථාර්ථවාදීව මේ මරණය කියන ධර්මතාවය අපිට උරුමයි. ලෝකයම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ත්‍රිලක්ෂණයට මුළු ලෝකයම යටයි මුළු සත්වයාම යටයි කියන ධර්මතාවය අපි නිරන්තරයෙන් හිතුවොත් අපිට පුළුවන් සංසාරේ ජය ගන්න. ඒ නිසා සංසාරේ ජය ගන්නට මේ පැයකමාරක් මුළුල්ලේ ඔබ සිද්ධ කරපු පින් කුසල් පාරමී ධර්මයක් බවට පත් වේවා. ඔබට මේ පින මරණය සිහි කරන්නට ශක්තියක් බලයක් පාරමී ධර්මයක් බවට පරිවර්තනය වේවා. අවසන ඔබ ප්‍රාර්ථනා කරපු ආකාරයට මේ පින්කමක් සිද්ධ කරන්නට අරමුණු විදිහට තියාගත්ත එච්.එම්. ගුණරත්න මෑණියන්ට මිට දින 7කට මත්තෙන් අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ආදරබර ඥාතිවරියට ඒ වගේම වසර 21කට පෙර පරලෝක සැපත් වූ DMTB දසනායක පියාණන් ඒ වගේම ආදරබර ඥාතිවරයාණන්ට ඒ වගේම විජේරත්න බණ්ඩා සහෝදරයාණන්ට ඒ වගේම විශේෂ කාරණාවක් විදිහට දක්වන වසර 16කට පෙර අපවත් වී වදාළ රංකිරිමඩ විහාරාධිපති ගෞරවහාර්ය මානපහ සීලරතන නායක මාහිමිපාණන් වහන්සේ කියන මේ ලෝකේ අත්හැර දාලා ගියපු සෑම සියලු දෙනාටම ඔබ නමින් යන්න ගියපු ඒ හැම දෙනාටම මේ පින් කුසල් පාරමිතාවක් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්න මේ පින් කුසල් ශක්තියක් බලයක්
වාසනාවක් බවට පරිවර්තනය වී ඔවුන්ගේ ජීවිත තුළට අනුමෝදන් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින්කම තුළින් ජනිත කරගන්නට යෙදුණු සකල විද කුසල සම්පatti ධර්මය ප්‍රථම වශයෙන්ම මේ ලෝකයත් රටත් සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් සුරකින අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත විද දිව්‍ය රාජ සමූහයාට පින්පඬුරු වශයෙන් අනුමෝදන් වේවා. ඒ පින් අනුමෝදන් වී දෙවියෝ මේ ලෝකයත් රටත් සම්මා සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් රැකදෙත්වා. දෙවියන්ගේ දේව බලයෙන් ලෞතුරා ධර්මයේ සත්‍ය බලයෙන් ලෞතුරා තථාගතයන්න් වහන්සේගේ ගුණ සමුදායෙහි බලයෙන් ආර්ය සංඝ රත්නයේ ගුණ සමුදායෙහි බලයෙන් මේ ලෝකයටම ව්‍යසනයක් වෙලා පවතින මේ වසංගත රෝගය වහා දුරු වී ආවා. මේ රෝගේ වැළඳිලා තිබෙන හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ලෝකවාසී හැම දිනාටම මේ පින ජීවිතවලට ශක්තියක් වේවා. වැළඳෙන්න තිබෙන වැළඳුණු ඒ හැම ලෙඩක්ම විවසමනය වේවා. අවසන ඔබ සෑම සියලු දෙනාත් ලෝක සත්වයොත් නිවන් දකින්න මේ පින පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින් කටයුතු නිරන්තරයෙන් අපිට සිද්ධ කරන්නට මේ විදිහට මට ඔබට බණ පදයක් කියන්නට අවවාද අනුශාසනා දුන්න උතුරුපව රාජ මහා විහාරය, ගොමදේගාල විහාරගල රාජ මහා විහාරය, කිරිබමුණ ශ්‍රී සෛලතරාරාම විහාරය ආදී තත්ගණේ විහාරයන්හි විහාරාධිපති හිරියාල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම වාගීශ්වරාචාර්ය ශාසන දජ පඬිත ගෞරවහාරි ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ පින් කුසල්ලත් වේවා. අවසන උන්වහන්සේගේ කායික මානසික නිරෝගීතාවයට මේ පින් කුසල් පාරමිතාවක් බවට පත් වේවා. අවසන උන්වහන්සේත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්න මේ පින් කුසල් ශක්තියක්ම බලයක්ම වේවා කියලා සාදු කියලා උන්වහන්සේටත් පින් අනුමෝදන් කරන්න. අවසන මේ පින් කුසල් ඔබ සෑම දිනාටම ලැබීමෙන් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකල් සැප ඇති අතින් උතුම් නිවනින් සැනසෙන්නට මේ මරණය කියන ධර්මතාවයේ සිහි කළ ඔබ සෑම සියලු දෙනාටම ශක්තියක් බලයක් වේවා. ඔබ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්නටම මේ පින් කුසල් ඔබට හේතුවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සාදු සාදු සාදු. साधु 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 හොඳයි. ලෝතර ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ ලෝතර ධර්මයේ උදෙසා සිද්ධ කරන්නට යෙදුණු දහම් පඬුරු පූජා කිරීම තුළ සිද්ධ කර ගන්නට යෙදුණු සකල විද කුසල සම්පatti ධර්මයේ ඔබ සෑම දිනාටම නිවන් දකින්න පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් වන්දනා කරගන්න පින් අනුමෝදන් වෙන්න. රුදුරු අසංගත කරදර නේවා බිහිසුණු අනවින පහවීවා සියල් සතට සැන සුමහිමි වේවා තිරුවන් සරණින් දුක් දුරු වේවා නොමිනිස් කම්කා ගෙත් දුරු වෙන්නයි මනුස්සකම් සෑම විට සුරකින්නයි මෙත් බෝසත් හිමි මතු බුදු වෙන්නයි අපේ පැතුම අපි නිවන් දකින්නයි
අපේ පැතුම අපි නිවන් දකින්නයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතු බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. දයම දෙනාටම තිරුවන් සරණයි. Dulu ini.